මේ වීඩියෝ ටියුටෝරියල් එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන පාඩම වෙන්නේ authority of agents. agents ලගේ authority එක ගත්තම එහෙම නැත්නම් agent කෙනෙක් විදිහට දැන් අපි creation of agency කතා කරා. agency එකක් create වුණාට පස්සේ ඒ agent මොනවද කරන්න පුළුවන් වැඩ කටයුතු මොකද්ද දීලා තියෙන බලය කොහොමද බලය ලැබෙන්නේ කියන කාරණාවන් ටික තමයි මේ authority of agents යටතේදී අපි කතා කරන්න යන්නේ. authority of agency ගත්තාන් පස්සේ ඒ ඒජන්සි එකක් ක්‍රියේට් කරන ඒ කියන්නේ authority එකක් ඇති වෙන අවස්ථාවන් දෙකක් අපිට දකින්න පුළුවන්. එකක් real or actual authority and the other type of authority is the apparent authority. real or actual authority කියලා කියන්නේ එක්ක මේක expressly හරි impliedly හරි authority එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ principal කෙනෙක් විසින් agent කෙනෙක්ට authority එකක් ඇත්ත වශයෙන්ම දීලා තියෙනවා. ඒක expressly වෙන්න පුළුවන්. ඒක impliedly වෙන්න පුළුවන්. හැබැයි කොහොම හරි authority එකක් grant කරලා තියෙනවා නම් අන්න අපි ඒකට කියන real ඇත්ත වශයෙන්ම තියෙන. එහෙම නැත්නම් actual authority එකක් කියලා. apparent authority කියලා කියන්නේ principal විසින් agent කෙනෙක්ට authority එකක් දීලා නැහැ. හැබැයි මේක දිහා බලාගෙන ඉන්න third party එකකට මොකද හිතෙන්නේ? මේක දිහා බලාගෙන ඉන්න third party එකකට apparent වෙනවා නම් එයාලට පේනවා නම් මෙතනදී authority එකක් දීලාද නැද්ද කියලා එයාලට තේරෙන්නේ. නමුත් මේ කරන ක්‍රියාවලින් මේ දෙන සිද්ධ වෙන දේවල් වලින් එයාලට තේරෙනවා නම් මේ පුද්ගලයා ඇවිල්ලා මේ principal ගේ agent කෙනෙක් කියලා. අන්න ඒකට අපි කියනවා apparent authority කියලා. එතකොට ඔයාලට තේරෙනවා ඇති real or actual authority එකේදී expressly hari impliedly hari authority එකක් grant කරලා තියෙනවා principal විසින්. නමුත් apparent authority එකේදී ඒ විදිහට principal විසින් grant කරලා නැහැ. හැබැයි third party එකේ එකෙන් third party එක බලනකොට එයාට පේන විදිහට එතන agency එකක් create වෙලා තියෙනවා නම් ඒකට අපි කියනවා apparent authority එකක් කියලා. හරි. ඔය idea එකත් එක්ක අපි දැන් බලමු actual authority එකක් කියන්නේ මොකක්ද කියලා. Now when it comes to actual authority can be given by two methods. The actual authority can be arises within two methods. One is express authority, other one is implied authority. Now it's granted by the principal to the agent by virtue of his appointment. ඒ appointment එකත් එක්ක තමයි ලැබෙන්නේ. දැන් express authority එකක් කියලා කියන්නේ මේ express authority එක either it is made in writing or by orally. ලිඛිතව හෝ වාචිකව හැබැයි එක්ස්ප්‍රස්ලි කියන්නේ දැන් යම් කිසි ડોකියුමන්ට් එකක් අත්සන් කරලා යම් කෙනෙක්ට බලයක් පවරනවා නම් ඔයා මං වෙනුවෙන් ක්‍රියා කරන්න කියලා එතන එක්ස්ප්‍රස් ඔතොරිටි එකක් දීලා තියෙනවා. යාට ඔතොරිටි එක දීලා තිනවා මං වෙනුවෙන් කටයුතු කරන්න එක්ස්ප්‍රස්ලි. එතකොට අපි power of attorney එකක් ගත්තොත් මේ එක්ස්ප්‍රස් ඔතොරිටි එකේ තියෙන හොඳ එක්සැම්පල් එකක්. ඒතර power of attorney එකේ in writing general hari special hari ආකාරයට power of attorney එකකින් grant කරනවා ඒ අදාළ agent authority එකක් to act on behalf of the principal. එතකොට මේ express authority එකක් in writing දෙන්නත් පුළුවන් ඒක orally දෙන්නත් පුළුවන්. Right. Now we are going to learn about the implied authority. Implied authority, the actual authority එක යටතේ අපි express authority ගත්තම express authority එක create උනේ එක්ක in writing හරි එක්ක verbally හරි යාල කරන ප්‍රකාශයක් එක්ක. actual authority යටතේදී implied authority එක create වෙන්නේ by conduct of parties. යාල කරන ක්‍රියාවත් එක්ක තමයි implied authority යටතේදී authority එකක් create වෙලා තියෙන්නේ. එයාලට බලය ලැබෙන්නේ පාර්ශව අතර කරන කටයුතුත් එක්ක. මේ implied authority එක යටතේ අපි කතා කරන කාරණා තුනක් තියෙනවා. incidental authority, usual authority සහ customary authority කියන එක. මේ තුනේ යටතේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද conduct එකෙන් implied authority එකක් create වෙන්නේ කියලා. දැන් අපි මුලින්ම බලමු incidental authority එකක් කියන්නේ මොකක්ද කියලා. දැන් actual authority එක යටතේ අපි කතා කරන්නේ incidental authority එකක් කියන්නේ මොකක්ද කියලා. Agent has implied authority to do whatever necessary for or ordinary incidental to the effective execution of express authority conferred on him in the usual manner. Right? දැන් මේ incidental authority කියලා කියන්නේ යම් කිසි පුද්ගලයෙක්ට express authority එකකින් යම් ක්‍රියාවක් කරන්න බලය දීලා තියෙනවා. මේ ක්‍රියාව කරන්න අවශ්‍ය වෙන ඉන්සිඩෙන්ෂල් දේවල්. දැන් මේ කියන අදාළ ක්‍රියාව කිරීම සඳහා මේ ක්‍රියාව perform කරන්න අවශ්‍ය වෙන අනෙකුත් ඉන්සිඩෙන්ෂල් දේවල් තියෙනවානේ.
මේ ක්‍රියාව කරන්න අවශ්‍ය වෙන අනුශාංගික ක්‍රියා. එතකොට මේක එක්ස්ප්‍රස්ලි කන්ෆර් කරලා තියෙනවා නම් මේ ක්‍රියාව කරන්න අවශ්‍ය වෙන අනෙකුත් ක්‍රියාවන් අපි කියනවා ඉම්ප්ලයිඩ්ලි යට ලබා දීලා තියෙනවා කියලා. දැන් මේක පැහැදිලි කරලා දීලා තියෙනවා මේ සැන්ඩර්සන් vs බෙල් කියන කේස් එකේදී. සැන්ඩර්සන් vs බෙල් කේස් එකේදී shop assistant කෙනෙක්ට authority එකක් දීලා තියෙනවා. Shop assistant has an authority to receive payments but do not have authority to receive payments for goods sold in outside the ordinary course of business. දැන් මොකද්ද මේ කේස් එකේදී වෙන්නේ? දැන් සාමාන්‍යයෙන් shop assistant කෙනෙක්ට authority එකක් තියෙනවා shop එකේ වෙන ක්‍රියාවන් සම්බන්ධයෙන් ඒ අදාළ කටයුතු assist කරන්න. එතකොට ඒ සම්බන්ධයෙන් යාට effective එහෙමත් නැත්නම් express authority එකක් grant කරලා තියෙනවා. මේ shop එකේ කටයුතු වලට assist කරනකොට ඒ assist කිරීමට අදාළ අනෙකුත් implied එහෙමත් නැත්නම් incidental authority එකක් තමයි receiving payments කියලා කියන්නේ. දැන් එයාගේ job එක කරනකොට to do whatever necessary for ordinary incidental. සාමාන්‍යයෙන් මේ shop එකේ කටයුතු කරගෙන යනකොට ඒ shop එකේ කටයුතු කරනකොට අනිවාර්යයෙන්ම කරන්න තියෙන එක දෙයක් තමයි payments ලබා ගන්නවා කියන එක. එහෙනම් ඒ payments ලබා ගන්නවා කියන එක සාමාන්‍ය කාරණාවක් necessary දෙයක් නම් අන්න එතකොට අපි කියනවා මේ payments receive කර ගැනීම සම්බන්ධයෙන් incidental authority එකක් shop assistant තියෙනවා කියලා. හැබැයි මෙතනදී වැදගත් වෙන කාරණාව තමයි මේ shop assistant තියෙන incidental authority එක ඒ express authority එක යටතේ යාට confer කරලා තියෙන power එකට limit වෙන්න ඕනේ. දැන් shop assistant කෙනෙක්ට payments ලබා ගන්න පුළුවන්. හැබැයි payments ලබා ගන්න ඕනේ ordinary course of business. සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී payments ලබා ගන්න විතරයි පුළුවන්. එතනින් පිට ගිහිල්ලා goods sold in outside the ordinary course of business ව්‍යාපාර කටයුතු වලින් පිටතදී දේපල විකිණීමක් සම්බන්ධයෙන් payments receive කිරීමේ අයිතියක් shop assistant කෙනෙක්ට නැහැ කියන එක තමයි මේ Sanderson vs Bell කියන කේස් එකේදී කියන්නේ. right? එතකොට incidental කියලා කියන්නේ expressly confer කරපු power එකක් expressly confer කරපු authority එකක් perform කරනකොට ඒ performance එකට අවශ්‍ය කරන්නා වූ අනිකුත් කරුණු ordinary incidental දේවල් necessary acts කිරීම සඳහා බලය දීලා තියෙන එක තමයි අපි කියන්නේ incidental authority කියලා. එතකොට මේක expressly වත් මේක in writing වත් verbally වත් දීලා නැහැ. impliedly තමයි මේක authority එක create වෙන්නේ. ඊළඟට අපි බලන්න යන්නේ usual authority කියන එක. Usually authority කියලා කියන්නේ when a person appoints someone to do a particular position he will get the authority which usually person in the position possessed. right? මේ කියන්නේ දැන් යම් කිසි අවස්ථාවකදී පුද්ගලයෙක්ව finance manager කෙනෙක් විදිහට right? finance manager කෙනෙක් විදිහට appoint කරොත් මෙයා finance manager කෙනෙක් විදිහට appoint කරාම සාමාන්‍යයෙන් field එකේ ඉන්න finance manager කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් මොනවද? අන්න ඒ දේවල් usually person in that position usually financial manager would have the authority. Then we assume that this particular finance manager also have the same set of authority. The financial manager ට නැහැ HR functions කරන්න. financial manager ට බෑ recruitment කරන්න. financial manager ට බෑ payroll එකේ දේවල් කරන්න. එහෙනම් ඒ දේවල් කිරීම සම්බන්ධයෙන් usual authority එකක් නැහැ. හැබැයි recruitment සම්බන්ධයෙන් usual authority එකක් තියෙනවා HR manager ට. litigation process එක සම්බන්ධයෙන් usual authority එකක් තියෙනවා legal manager ට. අන්න ඒ විදිහට ඒ අදාළ position එකේ ඉන්න person කෙනෙක් usually යාට ලැබිලා තියෙන authority මොනවද? අන්න ඒ appointment එකත් එක්ක තියෙන දේවල් අපි සලකනවා usual authority එකක් විදිහට. ඒක expressly වත් impliedly වත් කියන්න ඕනේ. expressly වත් in writing hari එහෙමත් නැත්නම් verbally කියන්න ඕනේ නැහැ. ඒක impliedly එයාලගේ position එකත් එක්ක අපිට දකින්න තියෙන දෙයක්. right? Now when it comes to a marketing manager, he has authority on marketing matters, not on finance. He have no authority over the finance matters. But finance manager has authority over finance. He has no authority on the marketing. Right? Then අපි කවුරු හරි පුද්ගලයෙක්ට අපි finance manager කෙනෙක් කියලා කිව්වම පස්සේ එහෙමත් නැත්නම් HR manager කෙනෙක් අපි interview එකට call කරාම අපි එතනදී HR manager ගෙන් අහන්නේ නැහැ ඔයාට authority එකක් තියෙනවද මාව interview කරන්න කියලා. ඒක usually HR manager කෙනෙක්ට තියෙන authority එකක්. ඒ නිසා අපි සලකනවා එයාට impliedly මේ authority එක දීලා තියෙනවා කියලා. හැබැයි interview එකට අපිට call කරන්නේ finance manager කෙනෙක් නම් එතකොට අපිට ප්‍රශ්නයක් එනවා ඇත්තටම මෙයාට මේ දේ කිරීම සම්බන්ධයෙන් authority එකක් තියෙනවද කියලා.
right අන්න ඒ විදිහට managerial agents වලට usually position එක යටතේ ලැබෙන authority එකට තමයි අපි කියන්නේ usual authority කියලා. හරි. ඊළඟට අපි බලමු professional agents ලගෙන් කොහොමද usual authority එකක් එන්නේ කියලා. දැන් solicitor කෙනෙක් එහෙම නැත්නම් attorney කෙනෙක් ගත්තම attorney කෙනෙක්ට අපි usually කියනවා solicitor has implied authority to do whatever it is ordinary course of or incidental such trade profession or business. දැන් අපි lawyer කෙනෙක් ගත්තොත් එහෙම lawyer කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් මේවයි කියලා specifically කියන්නේ නැහැ. usually solicitor කෙනෙක් attorney කෙනෙක් ඒ profession එකේ යට කරන්න පුළුවන් කාරණා මොනවද? ඒ සම්බන්ධයෙන් යට usual authority එකක් තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. right? implied authority එකක් usual authority එකක් යට ලැබෙනවා. දැන් අපි usual authority යටතේ case එකක් කතා කරොත් Howard versus Shepard එකේදී horse dealer කෙනෙක් authorize කරලා තියෙනවා අශ්වයෙක් විකුණන්න. when selling the horse he given a warranty, no authority was expressly given to such. right? දැන් යම්කිසි පුද්ගලයෙක්ට authority එකක් දීලා තියෙනවා අශ්වයෙක් විකුණන්න. ඒ අශ්වයෙක් විකුණන්න authority එකක් දීලා තිබුණට එයාට warranty එකක් නිකුත් කරන්න. ඒ කියන්නේ අශ්වය විකුණනකොට අශ්වය විකිණීමත් එක්ක warranty එකක් දෙන්න authority එකක් දීලා තිබුණේ නැහැ. මෙතනදී horse sell කරනවා he had implied authority to give a warranty when selling, right? usually දෙයක් විකුණනකොට warranty එකක් දෙන්න ඕනේ. ඒ warranty එකක් දෙනවා කියන එක දෙයක් විකුණන්න කියනකොට ඒකත් එක්ක usually යට ලැබෙන දෙයක්. ඒ දෙයක් agent කෙනෙක්ව පත් කරනවා, dealer කෙනෙක්ව පත් කරනවා නම් ඒ dealer කෙනෙක්ව expressly පත් කිරීමත් එක්ක normal dealer කෙනෙක්ට usually තියෙන දෙයක් තමයි warranty එකක් issue කරනවා කියන එක. ඒ නිසා court එක help කරනවා මෙතනදී අශ්වය විකුණනකොට ඒ dealerට implied usual authority එකක් තියෙනවා කියලා warranty එකක් issue කරන්න. අපි දැන් කතා කරා incidental authority ගැන කතා කරා, usual authority ගැන කතා කරා. දැන් අපි කතා කරන්න යන්නේ customary authority එකක් ගැන. Agent has implied authority to act the exercise of his express authority as per the usage or custom of the place or trade which he is employed. Limitation එක තමයි මේකට තියෙන unreasonable සහ unlawful කියන එක. දැන් මොකද්ද මේ customary කියලා කියන්නේ? When a person is expressly authorized to do something, the things, the customs, the usages, the practices which are as per the place or to the trade, right? If there is any customary practices on the trade, they are implied authorities, they are customary authorities given upon that person to act upon it. right? යම් කිසි පුද්ගලයෙක්ට customary authority එකක් දීලා තියෙනවා නම් ඒ trade or practice එකේ customary යම් කිසි practice එකක් තියෙනවා නම් ඒ practice එක customary authority එකක් බාටපත් වෙනවා. ඒ ක්‍රියාවන් authority එකක් දීලා තියෙනවා කියලා අපිට imply කරන්න පුළුවන්. expressly එහෙම authority එකක් දීලා නැති වුණත්. Ding versus Harry කිදිත් කියන්නේ ඒ වගේ කාරණාවක්. ඒ authorized to sell manure, he gave a warranty when selling that manure. Hell, it is customary මැනුව කියන එතන ට්‍රේඩ් එකේ ගත්තාන් පස්සේ warranty එකක් දෙනවා කියන එක ඒක customary practice එකක්. ඒ නිසා ඒක අමුතුවෙන් ආයි කියන්න ඕනේ නැහැ. impliedly ඒ authority එක grant කරලා තියෙනවා කියලා කියනවා. right. දැන් අපි මූලික වශයෙන් කතා කරා real or actual authority. ඊළඟට අපි කතා කරන්නේ දෙවන ප්‍රධාන authority වර්ගය තමයි apparent authority කියලා කියන්නේ. apparent authority කියලා කියන්නේ principal විසින් expressly or impliedly authority එකක් grant කරලා නැහැ. නමුත් third party එකකට මේ third party එකේ view එකට third party එක බලන් ඉන්න විදිහට, right? third party එකේ view එකේ විදිහට එයාලට හිතෙනවා මෙන්න මෙතන authority එකක් තියෙනවා කියලා. එතකොට third party එකේ I එකෙන් තමයි අපි මෙතනදී apparent authority එකක් decide කරන්නේ. එතකොට third party එකක් බලන් ඉන්න විදිහට එයාලට පේනවා නම් මෙතන authority එකක් create වෙලා තියෙනවා කියලා අපි සලකනවා මෙතන authority එකක් තියෙනවායි කියලා. දැන් උදාහරණයක් විදිහට අපි car sale එකකට ගියාම යම් කිසි පුද්ගලයෙක් වාහන බල ඉන්නකොට කවුරු හරි පුද්ගලයෙක් මේ car sale එකකින් ඉඳන් ඇවිල්ලා මේ වාහනේ මිල ගණන් මෙච්චරයි, මේ ගානේ මිල ගණන් මෙච්චරයි කියලා කියනවනම් මේ වාහනේ මිලදී ගන්න car sale එකට ආපු third party එකට හිතනවා එයාගේ ඇහින් පේනවා මේ කෙනා ඇවිල්ලා agent කෙනෙක් මේ වාහන sale එකේ අයිතිකාරයාගේ, එහෙනම් එයාට authority එකක් තියෙනවා මේ වාහනේ විකිණීම සම්බන්ධයෙන් කියලා. principal කොයි අවස්ථාවේදීවත් එතනදී කියලා නැහැ මෙන්න මෙයා තමයි මගේ agent කියලා expressly හෝ impliedly. නමුත් apparent authority එකේ ක්‍රියාවෙන් එයා එතන car sale එකේ ඉඳලා මේ මිල ගණන් කියන දේවල් මේ conditions කියන එකෙන් apparent authority එක create වෙනවා in the eyes of the
third person, right? Now kind of authority of the agent which appears to the others, right? මේකේ වැදගත් දේ තමයි which appears to the others. third party එකකට පේනවා නම් මෙයාට authority එකක් තියෙනවා කියලා. ඒක තමයි අපි apparent authority එකක් කියලා කියන්නේ. apparent authority එක මේ implied authority එකත් එක්ක ගොඩක් වෙලාවට overlap වෙනවා. දැන් implied authority එකේදීත් වෙන්නේ implied ක්‍රියාවකින් වෙන එක. ඒතර වෙනස තමයි implied authority is seen from the side of the principal. principal තමයි මෙතනදී වෙන්නේ. කියන්නේ එක්කෝ incidental එක්කෝ usual ඒ authority එක දෙන එක සම්බන්ධයෙන් principal ගේ side එකේ යම් කිසි දායකත්වයක් තියෙනවා. නමුත් apparent authority එකක් ගත්තම authority is seen from the perspective of the third person, right? So the if the third person can if as per the view of the third person, in the eyes of the third person, if it seems there has been an authority given to that particular person, then we are calling it as an apparent authority, right? එතකොට ඕක තමයි apparent authority කියලා කියන්නේ. ඒතකොට මේ example එකෙන් ඔයාලට ඒක පැහැදිලි කරගන්න පුළුවන්. මේ කාසෙල් එකේදී හොඳට මතක තියාගන්න ඔයාලට apparent authority කියන එක පහසුවෙන් ඔලුවට ගන්න පුළුවන් ඒ කාරණාවත් එක්ක. හරි. එතකොට මේ apparent authority එකක් ගත්තාම මෙතනදී representation එකක් වෙලා තියෙනවා. Representation may be by words or conduct, and representation need not to be made by the principal himself. principal කෙනෙක් ඇවිල්ලා representation එකක් කරන්න ඕනේ නැහැ. මෙයා ඇවිල්ලා agent කෙනෙක්, මෙයා ඇවිල්ලා මම වෙන්නේ මේ වැඩ කටයුතු කරන්න බාරය දීලා තියෙන කෙනෙක් කියලා කියන්න ඕනේ නැහැ. නමුත් ඒ පුද්ගලයා විසින් හඟවන්නට ඕනේ ඔහු agent කෙනෙක් කියලා. නමුත් representation cannot emanate from the agent regarding his own authority. agent ම කියා ගන්න බෑ. දැන් කාසෙල් එකේ ඇතුලේ එයා අදාළ විදිහට යුනිෆෝම් එකක් ඇඳලා හරි බැජ් එකක් ඇතුව හෝ ඒ විදිහට ඉන්නේ නැතුව නිකන් පාර යන කෙනෙක් විදිහට ඇවිල්ලා එක සැරේ කියන්න බෑ මම තමයි මේ කාසෙල් එකේ ඒජන්ට් ඔයාලට කැමති වාහනයක් කරගන්න පුළුවන් කියලා. එතනදී apparent authority එකක් ක්‍රියේට් වෙන්නේ නැහැ. apparent authority arises only if third party deals with the agent knowing him to be an agent, right? දැන් අර කාසෙල් එකේ උදාහරණයේදී මේ third party එක මේ salesman agent කෙනෙක් විදිහට හිතලා තමයි ඒ අදාළ ඩීල් එකට එන්න ඕනේ, ඇග්‍රීමන්ට් එකට එන්න ඕනේ. එහෙම හිතුවොත් විතර එතනදී apparent authority එකක් ඇති වෙන්නේ. apparent authority arises only if third party deals with the agent knowing him to be an agent. agent කෙනෙක් විදිහට සලකලා එයාත් එක්ක ඩීල් කිරීමක් වෙන්නට ඕනේ. The third party must act on faith on such representation. එතකොට මේ third party එක අර salesman කෙනෙක් කියලා ඒ apparent වෙන දේත් එක්ක ඒ මත පදනම් වෙලා ඒ faith එක මත පදනම් වෙලා තමයි ක්‍රියාව කිරීම කරන්නට ඕනේ. අපි මෙතනදී කතා කරන apparent authority එක ගැන කතා කරනකොට වැදගත් වෙන කේස් එකක් තමයි Todd versus Robinson කියලා කියන්නේ. මෙතනදී ඒ occasionally employed B ඒ කියන පුද්ගලයෙක් right ඒ කියලා පුද්ගලෙක් හිටියා. එයා මොකද කරන්නේ? occasionally employed B to buy goods from C, right? B කියන පුද්ගලයාව employ කරලා තිනවා C කියන පුද්ගලයාට ගාවට ගිහිල්ලා බඩු ටිකක් අරගන්න, right? ණයට බඩු අරගන්න කියලා. A duly recognized and paid for such purchases, right? then B ට කියනවා C ගාවට ගිහිල්ලා බඩු ටික අරගන්න, ණයට අරගන්න, මම payment එක කරන්නම් කියලා. මේ විදිහට කිව්වා වගේම A මොකද කරන්නේ? එයා B ගිහිල්ලා බඩු ටික අරගන්නවා. ඒ අදාළේ ක්‍රෙඩිට් එක ගෙවරෙනවා. කාලයකට පස්සේ B bought goods from C on credit for his own use and believing the goods were being bought for the A gave credit. දැන් ටික දවසකට පස්සේ B මොකද කරන්නේ? A වෙනුවෙන් නැතුව එයාගේ ප්‍රයෝජනය සඳහා B ගේ ප්‍රයෝජනය සඳහා බඩු ටිකක් අරගන්නවා ණයට. C හිතනවා මේ කලින් වගේම A වෙනුවෙන් තමයි මේ බඩු ටික ණයට ගන්න කියලා. දැන් කලිනුත් බඩු අරගෙන තියෙන නිසා එයා අහන්නේ යන්නේ නැහැ මේක ඔයාගේ ප්‍රයෝජනයට ගන්නවද නැත්නම් ඒකේ ප්‍රයෝජනයට ගන්නවද කියලා. C ගේ පැත්තෙන් C ගේ view එකෙන් මේක apparent authority එකක් නිසා C ට හිතෙනවා මේ දැනුත් ගන්නේ A වෙනුවෙන් කියලා. ඒ නිසා C මොකද කරන්නේ? B ට මේ අදාළ භාණ්ඩ ටික ණයට ලබා දෙනවා. Held that A was liable for goods as A had representation that B had authority to buy goods on his credit. දැන් මෙතනදී මේ බඩු ටික B අරගන්න එයාගේ ප්‍රයෝජනයට උනත් කලින් වෙච්ච ක්‍රියාවන් එක්ක මෙතනදී apparent authority එකක් වෙලා තියෙන නිසා මේ කරපු ක්‍රියාව නිසා මේ කරපු representation එක නිසා ඒක rely වුණ නිසා C A ඇවිල්ලා apparent authority එකක් දීලා තිනවා කියලා කියනවා B ට. A liable වෙනවා B අරගත්ත මුදල් භාණ්ඩවලට ඒ අදාළ භාණ්ඩ සඳහා මුදල් ගෙවීමක් කරන්න ඕනේ කියලා මේ Todd versus Robinson එකේදී decide කරනවා. හරි දැන්
ඒව අර කලින් අවස්ථාවේ විදිහට දැන් ඒට කොයි වෙලාවක හරි අවශ්‍ය වෙනවා නම් දැන් කලින් බඩු ටික අරගත්ත B මගෙන් ගිහලා. හැබැයි තවදුරටත් B ඇවිල්ලා මගේ ඒජන්ට් කෙනෙක් නෙමෙයි. එහෙනම් කොහොමද මේ ඒජන්සි එක ටර්මිනේට් කරන්නේ? ඒජන්සි එකක් නිකන් සිම්ප්ලි ටර්මිනේෂන් එකක්. දැන් මම මේ කතා කරන්නේ අපරන්ට් ඔතොරිටි එකක් සිම්ප්ලි ටර්මිනේට් කරන්න බෑ. මොකද අර විදිහට නිකන් අපි කියනකො දැන් මෙතනදී A විසින් B ව පත් කරලා තියෙන එක ඒ දෙන්න අතරදී ටර්මිනේෂන් එකක් වුණාට වැඩක් නැහැ. මොකද C A පිළිබඳව දැනුවත් නැහැ. C හිතන්නේ තාමත් B ඇවිල්ලා A ගේ ඒජන්ට් කෙනෙක් කියලා. එහෙනම් එතන සිම්පල් ටර්මිනේෂන් එකක් කරන්න බෑ. Can only be terminated by giving notice to the person to whom such representation got communicated. දැන් මේ විදිහට මේ සිදුවීම විදිහට C දැනුවත් වෙලා තිනවා B ඇවිල්ලා A ගේ ඒජන්ට් කෙනෙක් කියලා. එහෙනම් C ව දැනුවත් කරන්න ඕනේ තවදුරටත් B ඇවිල්ලා මගේ ඒජන්ට් කෙනෙක් නෙමෙයි කියලා. මේ වගේ තව කඩ 3-4ක D E ඔය ආදී විදිහට තවත් පුද්ගලයන්ට B ඇවිල්ලා A ගේ ඒජන්ට් කෙනෙක් කියලා රීප්‍රසන්ට් වෙලා තියෙනවා නම් කමියුනිකේට් වෙලා තියෙනවා නම් ඒ හැමෝම දැනුවත් කරන්න ඕනේ තවදුරටත් B ඇවිල්ලා මගේ ඒජන්ට් කෙනෙක් නෙමෙයි කියලා. right? එතකොට මේ විදිහට notify කරන්න බැරි නම් personally notify කරන්න බැරි නම් මොකද කරන්න ඕනේ? public notice එකක් දෙන්න ඕනේ. මේ ටර්මිනේෂන් එක කරලා තියෙන්නේ තවදුරටත් B ඇවිල්ලා මගේ ඒජන්ට් කෙනෙක් නෙමෙයි. ඔහු මං වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. මම ඒ ක්‍රියා සම්බන්ධයෙන් liable වෙන්නේ නැහැ කියලා. ඉතින් ඔන්න ඔය කියන කාරණාවන් තමයි අපිට ඔතොරිටි යටතේ කතා කරන්න තියෙන්නේ. ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට පුළුවන් අපේ Viber හෝ WhatsApp අංක ඔස්සේ ඔයාලගේ ප්‍රශ්න අපි වෙත එවලා ඒවා निराකරණය කරගන්න.